දිනාටම තෙරුවන් සරණයි. අද 2020 වර්ෂයේ ජූනි මාසයේ 13 වෙනි සෙනසුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් සවස් 4ට ආරම්භ වෙන ධර්ම දේශනාවටයි අපි සම්බන්ධ වෙන්නේ. මහා සතිපට්ඨාන සූත්‍රය ආශ්‍රයෙන් ඒ වගේම අට කතා සහිතව විස්තර කරන මේ ධර්ම දේශනා මාලාවේ තවත් කොටසකටයි අපි එක්වෙන්නේ. අද අප කෙරෙහි ඉමහත් අනුකම්පාවෙන් අපිට සම්බන්ධ වෙලා ඉන්න ශ්‍රී ලංකාවේ සිට අවසරයි ඉගෙන සුගතවංශ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව ධර්ම සභාවට ඉතාමත්ම ගෞරවයෙන් පාද නමස්කාර කරගන්න. ඒ වගේම ඔබ වහන්සේට ඉතාමත්ම ගෞරවයෙන් යොමු වෙනවා අද පසුපස නිමිත දහම් කරුණු මතු කර දෙන්න සිටු ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතංච බික්ඛවේ බික්ඛෝ චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාරන්ට යෙදුන මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවෙහි තුන්වන සතිපට්ඨානයේ මාතෘකා කරන මාතෘකා පාඨයයි මේ ඉදිරිපත් කරගත්තේ. මහණෙනි, චිත්තානුපස්සනා වඩන්ට කැමැති යෝගාවචර තෙමි. කෙසේනම් චිත්තේ චිත්තානුපස්සී විහෙරති, සිතෙහි සිත නුවණින් බලමින් වාසය කරන්නේද. ඒ කියන්නේ සිත දිහාම සිතෙන් බලමින් කෙසේ වාසය කරන්නේද කියන ප්‍රශ්නය තමයි බුදුරජාණන් වහන්සේ මුලින්ම අසා වදාරන්නේ. දැන් එහෙමනම් මෙතන ප්‍රකාශ වෙනවා චිත්තේ චිත්තානුපස්සී කියනකොට සිත ගැන තමයි ඒ පරීක්ෂණය නැත විමසීම. අපි දන්නවා දැන් සිත ගැන කතා කරද්දී මීට පෙර ඉගෙන ගත්තා ඒ රූප කර්මස්ථානයන් ප්‍රගුණ කර ගැනීම සඳහා අපි කායානුපස්සනාව තුලින් එය හඳුනා ගත්තා වගේම නාම කර්මස්ථාන අරූප පරිග්‍රහ වෙනුවෙන් සිත යොමු කරගන්නකොට එක්ක වේදනා ශීර්ෂයෙන්, එහෙමත් නැත්නම් චිත්ත ශීර්ෂයෙන්, ස්පර්ශ ශීර්ෂයෙන් ඇතුල් වෙන්න කියලා මතක් කිරීමක් කළා පසුගිය දේශනාවලදී. එහෙමනම් අපට තිබෙන චිත්ත ශීර්ෂයෙන් ඇතුළු වෙන හැටි තමයි අද කතා කරන්නේ. එතකොට මේ චිත්ත කියන වචනය ගත්තාම අර්ථය කුමක්ද කියන එක විශේෂයෙන් අභිධර්මයේ හදාරන පින්වතුන්ට මේ හොඳින් වැටහෙන කාරණාවක්. ඒ වගේම ආධුනික යෝගාවචරයන්ටත් මේ චිත්තානුපස්සනාව කියන්නේ තමන්ගේ සිත දිහා කෙසේනම් නුවණින් බලන්න පුරුදු වෙන්නේද? ඒ සිත දිහා බලනවා නම් ඒ සිත හඳුනාගන්නේ කොහොමද? සිතේ ලක්ෂණය මොකක්ද කියන එක පළමුවෙන්ම අපි දැනගත යුතුයි. දැන් බුද්ධ දේශනාවෙන් පැහැදිලි කරනවා විජානාති විජානාතිකෝ භික්ඛවේ තස්මා විඥානන්ති මුච්චති. මහණෙනි, අරමුණක් දැනගැනීමේ කෘත්‍ය සිද්ධ වන්නේ කොතනද? ඒ අරමුණු දැනගැනීමේ කෘත්‍ය තමයි විඥානය කියලා කියන්නේ. ඒතකොට සිතට කියන සමාන වචනයක් විඥාන. චින්තේ තීති චිත්තං, අරමුණු සිතන බැවින් සිත. විෂය විඥාන ලක්ෂණ චිත්තං. එහෙනම් අරමුණු දැනගන්නා ස්වභාවය තමයි සිත කියලා කියන්නේ. එහෙනම් අපි දන්නවා අරමුණු සිතන බැවින් ඒ සිතන ලක්ෂණය තමයි සිත කියලා කිව්වේ.
ඒකට අපි කියන්නේ අරමුණු දැනගැනීමේ ලක්ෂණය තමයි සිත. එතකොට මේ සිතේ රසය තමයි පුබ්බංගම රසං. සියල්ලන්ට පෙරටුව ඉදිරිපත් වෙන බව. දැන් අපි දන්නවා සිතත් එක්ක උපදිනවා චෛතසික ධර්මනේ. මනෝ පුබ්බංගම ධර්ම. ඒ සිත පෙරටු කරගෙන සිත මුල් කරගෙන උපදිනවා චෛතසික ධර්ම නාම ධර්ම. එහෙමනම් අපට පැහැදිලි සිතක් තනියම උපදින්නේ නැහැ. සිතත් එක්ක සිතිවිලි සමුදායක් එකතු වෙනවා උපදිනවා. අර ඒකුප්පාද ඒක නිරෝධ ඒකාලම්බන ඒක වත්තුක කියන ස්වභාව ලක්ෂණ වලින් යුක්තයි මේ සිතත් චෛතසික. සිත සමග එකට ඉපදීම. ඒ වගේ සිත සමග එකට නිරුද්ධ වීම. සිත ගන්නා අරමුණම ගැනීම. ඒ වගේම සිත පවතින ස්ථානයේම ඒ සිතවිලි පැවතීම. මේ කියන ස්වභාව ලක්ෂණයන් අතර සිත ගත්තාම පූර්වාංගමයි. සිත අර චෛතසික කියන්නේ පූර්වාංගමයි. පෙරටුවෙන් හටගන්න. ඒක තමයි කෘත්‍ය. සන්ධාන පච්චුපට්ඨාන. සිතෙන් සිතට ගැළපීම තමයි වැටහීම. දැන් අපට වැටහෙන්න බෑ සිත කියන්නේ මොකක්ද කියලා. එහෙනම් මේ සිතක් පහළ වෙලා නතර වෙන්නේ නැහැ. ඒ සිත අනිත් සිතට, ඒ සිත අනිත් සිතට ඔය විදිහට අනන්තර සමානතර වශයෙන් අඛණ්ඩව ප්‍රත්‍ය වෙමින් දිගට ගමන් කරනවා අරිහත් චුතිසිත දක්වා. යම් දවසක අරිහත් චුතිසිත පහළ වෙනවා නම් එදාට තමයි අර පහන් දැල්ල නිවි ගියපුවාම ඒ නිවි ගිය දැල්ල අපට නැවත සොයා ගන්න බැහැ. අන්න ඒ වගේ තමයි ඒ අරිහත් චුතිසිත යම් දවසකදී චුත වෙනවද නැති වෙනවද ඉතින් එහාට අල්ල ගැනීමක් නැහැ. ඉතින් එහාට නැවත සන්ධානයක් නැහැ. නැත්නම් මේ પરම්පරාවක් නැහැ. එහෙමනම් මතක තියාගන්න ඕනේ ඒ අරිහත් චුතිසිත පහළ වීම දක්වා අඛණ්ඩව પરම්පරාවෙන් પરම්පරාවට මේ ගැළපීම තමයි නැත්නම් ගලපන සිතෙන් සිතට ගැළපීම තමයි මේ වැටහෙන්නේ සිතේ ස්වභාවය. නාම රූප පදට්ඨාන. මේ නාම රූප දෙක තමයි ආසන්නම කාරණාව. එතකොට ඒ කියන්නේ නාම රූප ගත්ත සමහරක් වෙලාවට පංචවෝකාර භවේ නම් නාම රූප, චතුවෝකාර භවේ නම් නාම ධර්ම. තමයි පදට්ඨාන වැටහෙන නැත්නම් ආසන්න කාරණාව. එතකොට එහෙමනම් මතක තියාගත යුතුයි සිතක් උපදිනකොට තනියම උපදින්නේ නැහැ. සිතත් එක්ක සිතවිලි සමුදායක් උපදිනවා. ඒ උපදින සිතවිලි තමයි අපි වේදනා, සංඥා, සංඛාර කියලා ඉගෙන ගන්න. නමුත් මෙතනදී අපි චිත්තානුපස්සනාවේදී සිත සහ සිතවිලි ගැන සිතුවට සිත විතරයි හඳුනා ගන්න උත්සාහවත් වෙන්නේ. සිත විතරයි බලන්නේ. අපි සිතත් එක්ක උපදින චෛතසික ගැන විමසිල්ලක් නැත්නම් පරීක්ෂා කිරීමක් කරන්න යන්නේ නැහැ. එහෙමනම් මේ සිත කියන එක තවදුරටත් ඔය අට කතාවල, ටීකාවල, සංග්‍රහ ග්‍රන්ථවලදී විග්‍රහ කර දෙන අර්ථ 6කට බෙදලා. මේකත් අපිට වටිනවා තේරුම් මතක තියාගන්න පුළුවන් නම් විචිත්ත කරණා චිත්තං අත්තනෝ චිත්තතායවා චිතං කම්ම කිලේසේහි චිතං තායති වාතත චිනෝති අත්ත සන්තානං චිත්තාරම්මනං තිච. එතකොට ඒ කියන්නේ එතකොට සිත කොටස් 6කට අර්ථ 6කින් ප්‍රකාශ කරනවා. විචිත්ත කරණා චිත්තං විසිතුරු දේ නිර්මාණය කරන නිසා තමයි සිත කියලා කියන්නේ. සිතේ ස්වභාවය තමයි විසිතුරු දේවල්, අලුත් දේවල් නිර්මාණය කිරීම තමයි සිත. අත්තනෝ චිත්තතායවා ස්වභාවයෙන්ම මේ සිත විසිතුරු භාවයෙන් යුක්තයි. ස්වභාවයෙන්ම විසිතුරුයි. අන්න ඒ නිසා අපි සිත කියලා කියනවා. චිතං කම්ම කිලේසේහි කර්ම සහ ක්ලේශයන් නිසා ගොඩනගෙන ලද්දක් මේ සිත කියලා කියන්නේ. මේ කියන්නේ මොකද්ද? දැන් මං කියවනේ අරිහත් චුතිසිතෙන් මේ પરම්පරාව බිඳෙනවා කියලා. අරිහත් චුතිසිතට තත චුතිසිත පහළ වෙන්නේ නැතුව ඉන් මෙහා වෙන ඕනෑම චුතිසිතක් පහළ වෙනවා නම් වෙන ඕනෑම
ඒ චුතිසිතකට කලින් පහළ වෙන මරණාසන්න ජවන කියලා චිත්ත වීතිය. අන්නේ මරණාසන්න ජවනයට එකතු වෙන්නේ කර්මය. ඒ කර්මය ඉපැද්දුවේ ක්ලේශයන ක්ලේශ වට්ට කම්ම වට්ට. අවිද්‍යා තණ්හා උපාදාන කියන්නේ ක්ලේශයන්, සංඛාර කම්ම කියන්නේ කර්මයන්. එතකොට කෙලෙස් නිසා අපි කර්ම එකතු කරන. එහෙමත් නැත්නම් අවිද්‍යා පත්‍ය සංඛාර. අවිද්‍යාව නිසා අපි සංස්කාර එකතු කරගන්න. මේ කියන කර්මය සහ ක්ලේශයන් මත තමයි පින්වතුනි නැවත ප්‍රතිසන්දිය සකස් කරන්නේ. නැවත භවය සකස් කරන්නේ. එතකොට අරිහත් චුතිසිත ලබන කෙනාට ඔය කියන කර්ම ක්ලේශයන් පහළවන්නේ නැහැ. මොකද අරිහත්වය අරිහත් මාර්ග කුසලය සමගම ඒ සියලුම කර්ම ක්ලේශයන් ප්‍රහාණය කරගත්තා. නැවත උපදින්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේලා අරිහත් චුති වෙනකොට ඒ චුති සිතට කලින් කර්ම ක්ලේශයන් පහළ වෙන්නේ නැති නිසා නැවත උප්පත්තියක් නැහැ. එහෙනම් මේ සිතක් සකස් කරන්නේ කවුද? භවයක නැවත අලුත් සිත පරම්පරාවන් බිහි කරන්නේ කවුද? මේ කර්ම ක්ලේශයන් විසින්. චිතං තායති වා තථා ප්‍රතිසන්දි සිතේ ඉඳලා චුති සිත දක්වාම එක් සිතක් අනිත් සිතට ඒ සිත අනිත් සිතට ඒ සිත අනිත් සිතට අතරක් නෑර මේ ප්‍රතිවීමක් වෙනවා. එතකොට එන මේ ප්‍රත්‍ය ධර්ම සමුදායකින් සකස් වෙච්ච දෙයක් තමයි මේ සිත කියලා කියන්නේ. ඒකයි චිතං තායති වා තථා කියලා කියන්නේ. චිනෝති අත්ථ සංතානං ඒ ස්කන්ධ නැවත නැවත ගොඩනගන්නේ කවුද? මේ සිත. සිත නිසා තමයි ස්කන්ධ ධර්මයන් නැවත නැවත අපි ගොඩනගා ගන්න. අන්න ඒ නිසා අපි කියන සිත කියලා. ඒ වගේම තමයි චිත්තාරම්මණං තිච විසිතුරු කරන අරමුණු කරන්නට සිත කැමති. සිතේ ස්වභාවය තමයි අර විසිතුරු කරන අරමුණු කරන්න කැමති බව. මෙන්න මේ විදිහට අපි සිතේ තිබෙන අර්ථ හයත් මතක තියාගත්තාම සිතේ ස්වභාවය අපට තේරුම් ගන්න පුළුවන්. එතකොට දැන් බලන්න විසිතුරු දේවල් නිර්මාණය කරන්නේ සිත. ස්වභාවයෙන්ම විසිතුරු බව ගෙන දෙන්නේ කවුද? සිත. කර්ම ක්ලේශයන් නිසා මේ ගොඩනගන්නේ කවුද? සිත. ඒ වගේම මුලින් පහළ වෙන සිත් පසුපසු පහළ සිත් වලට ප්‍රත්‍ය ධර්ම සමුදාය උපකාර කරන්නේ සිත. නැවත නැවත ස්කන්ධ ආදී ගොඩනගන්නේ කවුද? සිත. විසිතුරු කරන අරමුණු කරන්නේ කවුද? සිත. ඔය විදිහට බුදුරජාණන් වහන්සේ මේ සිත ගැන අපට පෙන්නපු අවස්ථාවන් තිබෙනවා. සිත ගැන කතා කරපු අවස්ථාවන් තිබෙනවා. ඉතින් අට කතාවලත් ওই සම්බන්ධ කරුණු කාරණාවන් විස්තර කර දෙනවා. එහෙමනම් මේ කියන සිත අපි කොහොමද චිත්තානුපස්සනාව වශයෙන් වඩන්නේ කියන එක තමයි දැන් අපි තේරුම් කරගන්නේ. අපි සිත කියන දේ තේරුම් ගත්තට ඒ සිතත් අපට වර්ග කරන්න පුළුවන්. අපි දන්නවා සිත් ගත්තහම ලෞකික සිත්, ලෝකෝත්තර සිත් කියලා බෙද යනවා. හැබැයි මේ චිත්තානුපස්සන හොඳට මතක තියාගන්න ලෝකෝත්තර සිත් අපි ගන්නෙ නැහැ. ලෝකෝත්තර සිත් වලින් බැහැර වෙලා තමයි මේ ලෞකික සිත් විතරයි චිත්තානුපස්සනාවට අපි එකතු කරගන්නේ. එතකොට එහෙමනම් චිත්තානුපස්සනාවට එකතු කරගන්න මේ ලෞකික සිත් ගත්තාම අර සති වේදනානුපස්සනාව ආකාර 9කින් නැත්නම් ආකාර 9කින් බෙදපු වේදනානුපස්සනාව උගන්වලා දැන් මේ සිත කියන මාත්‍රිකාවගෙන අපි කියවන දැන් ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් සිත් බෙදුවට ලෝකෝත්තර සිත් ගන්නෙ නැතිව ලෞකික සිත් 81 විතරක්ම 16 විදේන ආකාර 16කට බෙදමින් එය අපට වැඩි යුතු ආකාරය පෙන්වනවා. ඉතින් ඇත්තටම ගත්තාම ආකාර 16කට මේක බෙදුවට සියලුම සිත් ඇතුළත් වෙනවාද නැද්ද කියන එක ඒ මාතෘකාවන් අවස්ථාවන්හිදී යෝගාවචරයා තේරුම් කරගත යුතු වෙනවා. එහෙනම් පළමුවෙන් අපි බලමු බුදුරජාණන් වහන්සේ මාතෘකාවලදී පෙන්වා දෙන ඒ සිත්වල ස්වභාවය. නැත්නම් මාතෘකා පද ටික ඉස්සර ඉගෙන ගන්නට ඕනේ. ඒ මාතෘකා පද ටික ඉගෙන ගත්තට පස්සේ පුළුවන් එකින් එකට මේවා විස්තර සහිතව තේරුම් කරගන්න. දැන් ඔන්න තථාගතයන් වහන්සේ වදාරනවා ඉද භික්ඛවේ භික්ඛු සරාගං වා චිත්තං සරාගං චිත්තං පජානාති. මහණෙනි මේ ශාසනේ
චිත්තානුපස්සනා වඩන යෝගාවචරයා සරාගං වා චිත්තං රාග සහිත වූ සිත සරාගං චිත්තන්ති පජානාති රාග සහිත සිතක් යයි සම්‍යක් ප්‍රඥාවෙන් විදර්ශනා නුවණින් දැනගන්නවා. එතකොට මේ සරාගං චිත්තං කියලා කියන රාගයේ යෙදෙන සිත. ඒක රාගය කියලා කියන්නේ ලෝභය. දැන් ලෝභයේ යෙදෙන සිත ගත්තම අට්ඨවේදං ලෝභ සහගතක්. අටවැදෑරුම් ඒ ලෝභ සහගත සිත් තමයි මෙතනදී කියන්නේ සරාගං චිත්තං කියලා. එතකොට අපිට සරාගං චිත්තං කියද්දී ලෝභ සිත් කතා කරා නම් ඊට පස්සේ කතා කරනවා වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. වීතරාගී වූ සිත. වීතරාගී කියන්නේ කවුද? ලෞකික කුසලාව්‍යාකත සිත්. ලෞකික වශයෙන් උපදින කුසල් සිත්, ඒ වගේම අව්‍යාකෘත විපාක සහ ක්‍රියා සිත්. එතකොට එහෙමනම් බලන්න රාගයේ යෙදෙන සිත් 8යි සරාගං චිත්තං. ඊළඟට කියනවා වීතරාගං කියනකොට ලෞකික කුසල් සහ අව්‍යාකෘත සිත්. කුසල් සිත් ගත්තාම 17යි. අව්‍යාකෘත ගණයේ තිබෙනවා අපට ක්‍රියාසිත 20ක් වෙනවා. ඒ වගේම ලෞකික විපාක සිත් 32ක් තිබෙනවා. අපි අහේතුක විපාකත් ගත්තාම. එතකොට එහෙමනම් බලන්න අපි රාග සහිත සිතක්ද රාග රහිත සිතක්ද කියලා යෝගාවචරයා ඉතා හොඳින් බලනවානේ. එසේ වලද්දි මතක තියාගන්න ඕනේ මෙතනදී දැන් මේ මාතෘකා එක පදයකින්වත් ලෝකෝත්තර භූමිය අරන් නැහැ කියන එක මතක තියාගන්න. එතකොට අපි ගන්නෙ ඒ ලෞකික භූමියේ සම්බන්ධතාවයෙන් විතරයි. දැන් අනික තව දෙයක් තියෙන්නේ සරාගං චිත්තං කියද්දී ලෝභ සිත් 8 ගත්තා නම් එනන වීතරාගං කියද්දී ද්වේෂ මූල මෝහ මූල ගන්නත් බෑ. ඒකත් ධර්මතාවයක්. මොකද අකුසල් සිත් අපි ගන්නෙම නේ ඔක්කොම අඳුරුයි, අවලස්සනයි, අප්‍රසන්නයි. ඒක නිසා අපි ඒ අකුසල් සිත් යම් තැනක ගෑවුනා නම් ඒ සියලුම අකුසල් සිත් අපි අයින් කරලා තමයි කතා කරන්න පුරුදු වෙන්න ඕන. දැන් අපි බලමු ලෝභ සිත. දැන් මම පොඩ්ඩක් විස්තර කරන්නම්. කියන්නේ මේ සම්පින්දනයක් විතරක්. මොකද ගොඩක් අය අභිධර්ම දන්න පිරිස ඉන්නවා. මේ දේශනාවන් ශ්‍රවණය කරන්නෙම ඒ ධර්ම අවබෝධයක් තියෙන අය. ඒ නිසා අපි විශාල අර්ථ විග්‍රහයකට යන්නේ නැහැ. එතකොට මේ ලෝභ සිත ගත්තාම අපට පුළුවන් කොටස් කීපයකට බෙදා ගන්න. පිරිසුදු ලෝභ සිත්, ඒ වගේම ලෝභ ditthi සිත් සහ ලෝභ මාන සිත් කියලා. ඉතින් මේ ලෝභ සිත් 8ක් වුණාට ඒ චෛතසික ભેදයක ලෝභයයි ditthiyයි එකට යෙදෙන නිසා ලෝභ ditthi සහගත සිත් 4ක් තිබෙනවා. ලෝභයයි මානයයි එකට යෙදෙන නිසා ditthිගත විප්‍රීත සිත් 4ක් තියෙනවා. හැබැයි මානය කියන එක හැම වෙලේම යෙදෙන්නේ නැහැනේ. ඒ මානය නැතිව අපි ඒ ලෝභ සිත පහළ වෙනවා නම්, එළියම් සහගත සිත පහළ වෙනවා නම් ඒ ලෝභ සිතට අපි කියනවා පිරිසුදු ලෝභ සිත් කියලා. ඒක ලෝභය විතරයි. ඒක ditthියත් මානයත් නැතිව. එතකොට එහෙමනම් මේවා තේරුම් කරගන්නේ කොහොමද කියන එක තමයි මේ සමහරක් අයට ගැටලු. දැන් අපි යනවා ද ලෝභ සිතක් ගත්තාම සෝමනස්ස ලෝභ සිත්, උපේක්ෂා ලෝභ සිත් තියෙනවා. අසංඛාරික ලෝභ සිත්, සසංඛාරික ලෝභ සිත් තියෙනවා. ditthිගත සම්ප්‍රයුක්ත ලෝභ සිත්, ditthිගත විප්‍රයුක්ත ලෝභ සිත් තියෙනවා. එතකොට එහෙමනම් ඔය කියන ලෝභ සිත් අපි එකින් එකට විමසා බැලිය යුතුයි. විමසා බලන හැටි මම දෙවනුව කියලා දෙන්න. ඉස්සෙල්ලා අපි මේ අර්ථ විග්‍රහයක කතා කරමු. ඊළඟට කතා කරනවා වීත රාගය කියනකොට ලෝභය නොයෙදෙන සිත්. එහෙමනම් ද්වේෂයක් නැහැ, මෝහයක් නැහැ. එහෙමනම් මෙතනදී ලෞකික කුසල් සිත් 17 අපි ගන්නවා. ලෞකික කුසල් සිත් 17 ගන්නවා. ඒවා මහා කුසල් සිත් 8ක්, රූපාවචර කුසල් සිත් 5ක්, අරූපාවචර කුසල් සිත් 4ක්. ඊළඟ ක්‍රියා සිත් අපි ගන්නවා අව්‍යාකෘත කියද්දී. ඊළඟට විපාක සිත් ගන්න ලෞකික විපාක. ඊළඟට අපි බලමු සදෝසං චිත්තං සදෝසං චිත්තන්ති පජානාති.
ද්වේෂ සහිත සිතක් කියලා දැනගෙන ද්වේෂ සහිත සිතක් කියලා නුවණින් සම්‍යක් ප්‍රඥාවෙන් දැනගන්න. දැන් මේ ද්වේෂ සහිත කියලා කියන්නේ ද්වේෂය පටිගය. නැත්තම් ඒ ද්වේෂ මූලය මේ ද්වේෂයේ මුල් වෙලා හටගන්න සිත්. එතකොට අපි දන්නවා යම්කිසි අරමුණක ගැටීමක්, නොරුස්සන ගතියක්, යම් දෙයකට ඉරිසියා කිරීමක්, යමක් නිසා මසුරුකමක්, යමක් නිසා කලකිරීමක්, පසුතැවිල්ලක් ඇති වෙනවා නම් මේ හැම දෙයක්ම ද්වේෂය මුල් වෙලා හටගන්න සිතිවිලි. ඒක සිත් පරම්පරාවක්. ඒ නිසා මේ ද්වේෂ සිත අපට කොටස් හතරකට බෙදා ගන්න පුළුවන්. පිරිසුදු ද්වේෂ මූල සිත් දෙකක් තියෙනවා. දෝමනස සහගත, පටිඝ සම්පයුක්ත, අසංකාරික, සසංකාරික කියලා. කියන්නේ මානසික දුක් වේදනාවත් ද්වේෂයත් මුල් වෙලා හට ගන්නා වූ සිත. ඊළඟට තිබෙනවා ද්වේෂය සමග ඊර්ෂ්‍යාව යෙදෙනවා. ඒ වගේම ද්වේෂය සමග මසුරුකම යෙදෙනවා. ද්වේෂය සමග පසුතැවිල්ල යෙදෙනවා. ඒතර ඔය විදිහට ද්වේෂ සහගත සිත අපට කොටස් වලට බෙදා ගන්න පුළුවන්. ඒතර ඒ කියන චිත්ත පරම්පරාවන් අපි ඒවාට ගැලපෙන අරමුණක් අරගෙන එය ප්‍රායෝගික වඩලා ඒ ද්වේෂ සිත් අපි හඳුනා ගන්නට ඕනේ. ඊළඟ වීත දෝසං වා චිත්තං වීත දෝසං චිත්තන්ති පජානාති. ද්වේෂ රහිත වූ සිතක් ඇත්තේ ද්වේෂ රහිත වූ සිතක් කියලා නුවණින් දැනගන්නවා. එතකොට දැන් අපි සදෝසං කියද්දී දෝමනස සහගත සිත් දෙක ගත්තා වගේම වීත දෝසං කියද්දී අපි ගන්නෙ මොකද්ද එහෙනම්? ඒ වීත දෝෂ කියද්දී ලෞකික වූ කුසල් සිත් සහ අව්‍යාකෘත සිත්. දැන් එමනම් මතකයි ඒ ලෞකික කුසල් සිත් සහ අව්‍යාකෘත සිත්. එතකොට දැන් මෙතනදී මම අර අව්‍යාකෘත කියලා කතා කරාට අව්‍යාකෘත කියලා කතා කරන්නේ මොකද ද්වේෂය නොයෙදෙන සිත් නිසා. ඊළඟට දැන් මේක අපි මම කෙටියෙන් මතක් කරන්නේ මේක විශ්ලේෂණය කරනවා නම් අහේතුක සිතුත් අහේතුක සිත් ගන්නවද නොගන්නවද කියන එකත් තමන්ම බුද්ධිමත්ව බලන්න කල්පනා කරලා ඒන තමන්ට තේරුම් ගන්න පුළුවන්. මොකද හේතුව ඒවත් අහේතුක ගණයට ගිය නිසා. නමුත් මේ මාතෘකාවන්ව බෙදා ගන්න පුළුවන්ද කියලා තමයි විමසන්නට ඕනේ. අපි ඔය ඉදිරියේදී භාවනා මානසිකාරය උගන්වනකොට කියලා දෙන්නම් කොහොමද අපි ඒවා වඩා ගන්න කියලා. ඊළඟට පින්වතුන් අපි ඉගෙන ගන්නට ඕනේ සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති. මෝහ සහිත සිතක්. එතකොට මෝහ සහිත සිතක් වේ නම් මෝහ සහිත සිතක් කියලා නුවණින් දැනගන්න. එතකොට මෝහ සහිත කියනකොට උද්ධච්ච සංප්‍රයුක්ත සිතක් තියෙනවා, විචිකිච්ඡා සංප්‍රයුක්ත සිතක් තියෙනවා. මෝහයම මුල් වෙලා මෝහයම යෙදිලා සිතේ වික්ෂිප්ත භාවයක් ගෙන දෙනවා නම් ඒ වික්ෂිප්ත භාවය තමයි උද්ධච්චය. අපට බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ මහා සංඝරත්නය ආදී ඒ අරමුණු 8ක් නිසා යම් සැකයක්, සංකාවක්, විචිකිච්ඡාවක්, විමතියක් එනවා නම් එතන පවතින්නේ විචිකිච්ඡා. එහෙමනම් ඔය කියන සිත් දෙක තමයි සමෝහං චිත්තං කියලා කියන්නේ. ඊළඟ වීත මෝහං කියනකොට කියන්නේ ලෝකියං කුසලව්‍යා කතං. ලෞකික වූ කුසල් සිත් ඒ වගේම අව්‍යාකෘත ක්‍රියා විපාක සිත් තමයි අපි ගන්න. එතකොට එහෙමනම් බලන්න මාතෘකාවෙන් පැහැදිලි කර දුන්නා තථාගතයන් වහන්සේ දැන් රාග සහිත සිතක් රාග නැති, ද්වේෂ සහිත සිතක් ද්වේෂය නැති, මෝහ සහිත සිතක් මෝහය නැති. එතකොට දැන් අර මෝහය කියනකොට කියනවනේ සබ්බා කුසලේසු උප්පජ්ජති කියලා සියලුම අකුසල් සිත් ඉපදෙනවා. ඒ අනුව ගත්තාම ඉතිරි මෝහ සිත් යෙදවන හැම සිතකම
මෝහ මූල සිත් දෙක විතරක් අරගෙන අනිත් ඒවා ගත්තත් නොගත්තත් අපි ඒ මුලින් අපි කතා කරන නිසා ගන්නවා නම් තමන් කැමැත්ත මේ භාවනා මානසිකාරයේදී ගන්න පුළුවන්. ඒ නොගත්ත කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද අපි මුලින් ඒ ගැන අවබෝධයක් ඇති කරගෙන තියෙන නිසා. ඒ වීත මෝහ කියලා කියන්නේ එහෙනම් ලෝකීය කුසල අව්‍යාකත. ලෞකික කුසල සහ අව්‍යාකෘත සිත් තමයි කියන්නේ වීත මෝහ කියලා. ඊළඟට කතා කරනවා සංකිට්තං වා චිත්තං සංකිට්තං චින්තන්ති පජානාති. අර බලන්න. ඒ කියන්නේ මේ සිතක් තියෙනවා. ඒ සිත සිතක් තියෙන තීන මිද්දෙන් හැකලුණු වූ සිතක්. ඒ සිත හැකලුණු සිතක් කියලා අපි දැනගන්නවා. එහෙමනම් අපි දන්න අපේ සිතක් හැකිලෙන්න සංකේතයෙන් හැකිලීමනේ. හැකිලෙන්නේ එහෙනම් තීන නිසා මිද්දේ චිත්ත චෛතසිකයන්ගේ හැකිලුණු බව තමයි තීන මිද්ද කියලා කියන්නේ. සිතේ හැකිලුණු බව තීන සිතිවිලි වල හැකිලෙන බව මිද්ද. එහෙනම් මේ තීන මිද්ද කියන හැකිලුණු ගතිය යම් සිතක යම් කෙනෙකුට තියෙනවා නම් අන්න ඒවා තේරුම් ගන්න මේක සංකිට්ත චිත්ත. සංකිට්ත සිතක් කියලා. ඒ සංකිට්ත කියනකොට කියන්නේ එහෙමනම් තීන මිද්දෙන් සමන්වාගත නම් අකුසල් සිත් 12 අතර තිබෙනවා මොනවද? සසංකාරික සිත්. ඒ සසංකාරික සිත් පහම තීන මිද්ද සංප්‍රයුක්තයි. එතකොට අපිට තීන මිද්දේ යෙදෙන තීන මිද්දේ සංප්‍රයුක්ත වන අකුසල් සිත් පහක් තියෙනවා. දිට්ඨිගත සංප්‍රයුක්ත සහ දිට්ඨිගත විප්‍රයුක්ත ගොඩේ සසංකාරික සිත් තියෙන හතරක්. ඒ කියන්නේ අපි ගන්නවා දිට්ඨිගත සංප්‍රයුක්ත සසංකාරික ආදි වශයෙන් තියෙනවා. එතකොට ඊළඟ පටික සංපයුක්ත සසංකාරික. එහෙනම් ලෝභ මූල සිත් 8 තියෙන සිත් 4 සසංකාරිකව, ද්වේෂ මූල සිත් 2 තියෙන එක සිත සසංකාරිකව. එහෙනම් මේ කියන සසංකාරික සිත් හොඳට හඳුනා ගන්න යෝගියා හඳුනාගෙන තීන මිද්ද කියන චෛතසික ධර්මයන්ගේ යෙදීමත් එක්ක සිතේ සහ චෛතසිකයන්ගේ හැකිලීමත් එක්ක තමයි තීන මිද්ද ප්‍රකට වන්නේ. ඒ තීන මිද්දේ ප්‍රකට කරවන ඒ සසංකාරික සිත් හඳුනාගෙන ඒ චිත්තානුපස්සනාවෙහි අපට යෙදෙන්න පුළුවන්. ඒතර සංකිට්ඨකව හැකිලෙනම් ඊට පස්සේ පැහැදිලි කර දෙනවා වික්කිත්තං වා චිත්තං වික්කිත්තං චිත්තන්ති පජානාති. වික්කිත්ත කියලා කියන්නේ විසිරී ගියා වූ සිත. විසිරී ගියා වූ සිත විසිරී ගිය සිතක් වශයෙන් දැනගන්නවා. එතකොට අපි දන්නවා අපේ සිතක් විසිරෙන්නේ උද්දච්චය හේතුවෙන්. නානා අරමුණු වල නොපවතින ගතිය. එන් අර අලුගඩකට ගලක් ගැසුවොත් කොහොමද අලුගඩ විසිරෙන්නේ? අන්න ඒ වගේ සිත එක අරමුණක තියාගන්න බෑ. එක අරමුණකින් බෑ. එක එක අරමුණු වල සැරිසරන්න හැසිරෙන්න පටන් ගන්න. අන්න ඒක තමයි කියන්නේ අපි මොකක් කියලා දෙනවා. ඒ වික්ෂිප්ත භාවය ඇති කරන වික්කීත සිත තමයි කතා කරේ. එතකොට මේ වික්කීත චිත්තේ ගත්තාම උද්දච්ච සහගත සිත විතරයි අපි ගන්න. එතකොට අකුසල් සිත් 12 උද්දච්ච සංප්‍රයුක්ත සිත තමයි ගන්නේ වික්කිත වික්ෂිප්ත සිතක් හැටියට. එතකොට හැබැයි මේ උද්දච්චය කියන එක සියලුම අකුසල් සිත් වල යෙදෙන චෛතසිකය. ඒ ලෝභය නිසා හිත වික්ෂිප්ත කරවන්න, ද්වේෂය නිසා වික්ෂිප්ත කරවන්නටත් ඒ උද්දච්ච සිතට බලයක් තියෙනවා. ඉතින් ඒක නිසා අපි බුද්ධිමත්ව මේ සංකීර්ත වික්කිත කියන ભેදය හඳුනාගෙන එයත් අකුසල සිත් වලටම සම්බන්ධ කරගත්ත දේශනාවක් කියලා වටහා ගන්නට ඕනේ. ඊළඟට අපිට පැහැදිලි කර දෙනවා බුදුරජාණන් වහන්සේ ඒ සංකීර්ත වික්කිත භාවයෙන් පස්සේ මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති. අන්න මහග්ගත වූ සිතක් තියෙනවා, මහග්ගත වූ සිතක් කියලා දැනගන්න.
මහග්ගත කියලා කියන්නේ මොනවද? අර සාමාන්‍යයෙන් ඒ කුඩා දේකට වඩා මහත් වෙන රූපාවචර අරූපාවචර සිත්. රූපාවචර අරූපාවචර සිත් තමයි මහග්ගතං චිත්තං කියලා කියන්නේ. එතන රූපාවචර කියනකොට ධ්‍යාන සිත්. අරූපාවචර කියන්නේ ධ්‍යාන සිත්. අපි දන්න ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන, පංචම ධ්‍යානික ධ්‍යාන ප්‍රභේදයක් තියෙනවා. ඒ ධ්‍යාන උපදවන භාවනා අරමුණු තියෙන භාවනා කමතහන් තියෙන. එයා විශේෂයෙන් කසින භාවනාවන් පාදක කරගෙන චතුර්ථ ධ්‍යාන උපදවා ගත්ත යෝගාවචරයන් විතරක් ආකාසානංචායතන ආදී අරූප ධ්‍යාන හතරක් කතා කරනවා. ආකාසානංචායතන, විඤ්ඤාණංචායතන, ආකින් සංඥායතන, නේව සංඥා, නා සංඥායතන කියන. මෙන්න මේ කියන රූපාරූප සිත් තමයි කියන්නේ මහග්ගත සිත් කියන. එතකොට රූපාරූප කුසල් සිත් තියෙන, රූපාරූප විපාක සිත් තියෙන, රූපාරූප ක්‍රියා සිත් තියෙන. එතකොට අපි චිත්තානුපස්සනාව වඩනකොට තමන් ඉන්න භූමියටම තමන් කාමාවචර ලෝකේ ධ්‍යාන උපදවාගෙන බලනවා නම් ඒ කාමාවචර භූමිය ඉඳලා ඒ අරමුණ ධ්‍යාන කුසල් සිත්. දැන් ඊළඟට ඒ බ්‍රහ්ම ලෝකවල කෙනෙක් උප්පත්ති ලැබලා ඒ බ්‍රහ්ම ලෝකේ ප්‍රතිසන්දි භවග චුති සිත් පරීක්ෂා කරමින් කටයුතු කරනකොට ඒකෙන් ධ්‍යාන විපාක සිත් අරමුණු වෙනවා. අන්න ඒ අනුව අපි තේරුම් කරගන්නවා නම් රහතන් වහන්සේ නමක් නමුත් චිත්තානුපස්සනාව අරමුණු කරනකොට ඒ චිත්තානුපස්සනාවට ඒකෙන්දි වැටහෙන්න පුළුවන්. ඒක නිසා අපි තේරුම් කරගන්නට ඕනේ, අපි වටහා ගන්නට ඕනේ මේ බුදුරජාණන් වහන්සේ මහග්ගත කියනකොට පැහැදිලි කරේ රූපාවචර අරූපාවචර සිත් විතර. එයන් අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තං පජානාති. සිත කියන එකක් තියෙනවා අමහග්ගතයි. රූපාරූප ධ්‍යාන නැහැ, අමහග්ගතයි. එහෙමනම් ඒ අමහග්ගත කියලා කියන්නේ මහග්ගත නොවන කියන එකයි. එනදෙන කාමාවචර සිත් වලට කියන නම. එන කාමාවචර සිත් සියල්ලම සිත් 54ක් තියෙනවානේ. අකුසල් සිත් 12යි, අහේතුක සිත් 18යි. ඊළඟට කාමාවචර මහා කුසල් 8යි, විපාක 8යි, ක්‍රියා 8යි. ඔය සිත් 54ක් තියෙන. ඒ 54ම එකින් එකට අපි පරීක්ෂා කිරීම බැලීම තමයි කියන්නේ චිත්තානුපස්සනාව කියන්නේ. ඊළඟ මේ මහග්ගත අමහග්ගත ප්‍රභේදය අවසන් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සෞත්තරං වා චිත්තං සෞත්තරං චිත්තං පජානාති. එතකොට දැන් මේ මහග්ගත අමහග්ගතෙන් පස්සේ සෞත්තර අනුත්තර ભેදයක්. සෞත්තර කියලා කියනකොට කාමාවචර භූමිය. එතකොට සෞත්තර කියලා කියනකොට සිත සෞත්තර සිතක් හේදන කරනවා. ඒ කියන්නේ කාමාවචර භාවයෙන් යුක්ත වූ නිසා සෞත්තර කියලා කියන්නේ. කාමාවචර භාවයෙන් යුක්ත වූයේ කාමාවචර භාවයෙන් යුක්ත වූ සිතක් හේදන ගන්න කියන සෞත්තර සිත. අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තං පජානාති. අනුත්තරං චිත්තං කියලා කියන්නේ මෙතනදී කාමාවචර සිතට වඩා උසස්. හැබැයි ලෝකෝත්තර සිත අපි ගන්න නැහැ කියලා කිව්ව මුලින්ම. එහෙනම් කියන්නේ රූප ධාන, අරූප ධාන කියන ධාන සිත. රූපාවචර අරූපාවචර සිත තමයි අපි කියන්නේ. එහෙනම් මොකක් කියලාද? අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තං පජානාති කියලා කියනවා. එතකොට එහෙනම් මේ අනුත්තර ස්වභාවය නැත්නම් අනුත්තර භාවික රූපාරූප මේ සිත්ම තමයි අපි ඉගෙන ගත්තා. ඊළඟ කතා කරනවා සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තං පජානාති. අන්න සමාහිත වූ සිත. සමාධියෙන් සමාධිගත වූයේ සමාධිගත වූ සිතක් යයි නුවණින් දැනගන්න. එතකොට මේ සමාහිත කියලා කියන්නේ මොන සමාධියද කියලා අපි තේරුම් ගන්නවා නම් පරිකර්ම සමාධිය ගන්න පුළුවන්. ඊට වඩා හොඳයි උපචාර සමාධි, අර්පණා සමාධි. ඒවා කණික සමාධිය අපිට ගන්න පුළුවන්. නමුත් අට කතාවේ සමාහිතං කියනකොට පැහැදිලි කරන්නේ
අප්පනා සමාධි උපචාර සමාධිව අත්ති කියලා. එතකොට කෙනෙකුට උපචාර සමාධියක් තියෙනවා නම් අර්පණා සමාධියක් තියෙනවා නම් ඒ තියෙන සමාධියම මෙනෙහි කරමින් ඒ සමාධියම හිතනවා. සමාධිය ඒ උපචාර සමාධියක් මතුවෙන භාවනා කමඨහන අරමුණු කරගෙන ඒ වගේම අර්පණා සමාධියක් උපදින භාවනා කමඨහන අරමුණු කරගෙන ඒ වෙනුවෙන් පිහිට යොදමින් පවත්වා ගන්නකොට තමයි ඒ සමාහිත සිත අපට වැටහෙන්නේ. ඊළඟට කියන අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තං පජානාති. සමාහිත නොවූ සිත. ඒක සමාධියටපත් නොවූ සිතක් තියෙනවා. සමාහිත නොවූ සිතේ නුවණින් දැනගන්න. අසමාහිත වූ හෝ සිත අසමාහිත සිතේ පැහැදිලි කර ගන්නවා. එතකොට මේ අසමාහිත කියන්නේ මොකද්ද? අර මුලින් මතක් කර උපචාර සමාධි අර්පණා සමාධි කියන මේ දෙකෙන්ම ගිලිහිලා ගිය පිරිහිලා ගිය උපදවාගෙන අපහසු වෙච්ච සිත් පරම්පරාව. එතකොට අපි දන්නවා ඒ සමාහිත උපචාර සමාධි අර්පණා සමාධි වලින් තවමත් ඒ උපචාර සමාධි අර්පණා සමාධි වලින් සමාධි භාවයක් නැති ඒ වගේ ගිලිහිලා ගිය පිරිහිලා ගිය සිත් පරම්පරාව තමයි කියන්නේ. එතකොට එහෙමනම් අපි ගත්තොත් සියලුම අකුසල් සිත් අපට ගන්න පුළුවන්. අහේතු සිත් පව අපට ගන්න පුළුවන්. ඒ වගේම උපචාර සමාධියක් නොවැඩෙන කුසල් සිත් පව අපට ගන්න පුළුවන්. විපාක ක්‍රියා ගන්නත් පුළුවන්. ඉතින් ඒකේදී අවස්ථානුකූල අරමුණ හොඳින් හඳුනාගෙන අරමුණට අනුව තමයි වෙන් කරගන්නේ මේ බලන සිත සමාහිත සිතක්ද අද සමාහිත නෝ අසමාහිත සිතක්ද කියලා යෝගාවචරය පරීක්ෂා කර බලන්න. ඊළඟට පැහැදිලි කරගන්නවා නම් විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති. අන්න විමුත්ත නැත මිදුණා වූ හෝ සිත මිදුණු සිතක් නෝනේ දැනගන්න. එතන නිමිදෙන්නේ මොන වගේද? තදංග විස්කම්බන වශයෙන් පංච නීවරණයන් ගෙන් අත මිදුණා. පංච නීවරණ යටපත් වුණා. එහෙනම් ඒ තදංග විස්කම්බන වශයෙන් පංච නීවරණයන්ගේ අත මිදීම තමයි මෙතන කියන්නේ විමුත්තං චිත්තං කියන්නේ. ඒක අපි දන්න පංච නීවරණ යටපත් වෙන්නේ කොහොමද? දැන් පංච නීවරණයන් යටපත් වෙන හැටි අපි කතා කරනවානේ. දැන් තදංග විමුක්ති වික්ඛම්බන විමුක්ති කියලා අපි බොහෝ දුරට අපි කතා කරලා තිබෙනවා. දැන් බලන්න දැන් සාමාන්‍ය කතා කරොත් එහෙම තදංග විමුක්තියක් කියලා කියන්නේ කුසල් සිතෙන් අකුසල් සිත යටපත් වීම. ඊළඟට වික්ඛම්බන විමුක්ති කියලා කියන්නේ පංච නීවරණ ධර්මයන් අපි බොහෝ වෙලාවකට සති ගණන් මාස ගණන් වෙන්න පුළුවන් ඒවා යටපත් කරගෙන තබා ගැනීම. එහෙමනම් අපි යම් වෙලාවකදී ඔය කියන පංච නීවරණය අපි යටපත් කරගන්නවා නම් විදර්ශනා භාවනාවකදී ඒක විදර්ශනා භාවනාවේදී යටපත් වෙද්දී අපි කියන්නේ කණික වශයෙන් යටපත් වෙනවා කියලා. එතකොට අපි දැන් ඒ කොහොමද ඒක තේරුම් ගන්න කියන එක අපි වටහා ගන්නවා නම් දැන් අපි ගමුකෝ විදර්ශනා ඥානවලදී යම් කිසි කෙනෙක් නාම රූප පරිච්ඡේද ඥානය හොඳට ලබනවා. නාම රූප දෙකක් කියලා වටහා ගන්න මොන පහළ වෙනකොට අර සක්කාය දිට්ඨිය කියන දෘෂ්ටිය සංයෝජනය තදංග වශයෙන් ඔන්න යටපත් වෙනවා. ඒ කියන්නේ හොඳටම ඒක යටපත් වීමක් වෙනවා. ඒකදී එතකොට ඒ තදංග වශයෙන් යටපත් වෙලා ඉදිරියේදී සමුච්ඡේද වශයෙන් ප්‍රහාණයට උපකාරයක් වෙනවා. එවං යම් වෙලාවකදී ඒ නාම රූප ධර්මයන් හේතුඵල වශයෙන් වටහාගෙන පච්චේ පරිග්‍රහ ඥානය බලවත් වෙනකොට එහෙමනම් මේ සියල්ලක්ම හේතු කාරණාවන්ගෙන් හටගත්ත නුවණ පහළ වෙනකොට එනම හේතුවක් නැතිව කාරණාවක් නැතිව ඉබේ පහළ වුණු දෙයක් කියලා යම් දෘෂ්ටියක් තිබුණා නම් ඒ දෘෂ්ටිය නැති වෙනවා යටපත් වෙනවා. එහෙනම් හේතු අපච්චේ දිට්ඨිය යටපත් වෙනවා. ඊළඟට තමයි යම් වෙලාවකදී අපි හේතුඵල වශයෙන් නාම රූප දැනගත්තාම
ඒවා නාම කලාප රූප කලාපස වෙන් කරගත්තාම ඒ සියල්ලක් අපි විදර්ශනා කරන කලාප විපස්සනා වශයෙන් නාම ධර්ම නාම කලාප විපස්සනා රූප ධර්ම රූප කලාප විපස්සනා කියලා ඒ විදර්ශනාවන් සම්මර්ෂණය කරනකොට අර තිබුණු නාම ගණය බිඳෙනවා රූප ගණය බිඳෙනවා එතකොට අර මම කියලා යම් දෘෂ්ටියක් තිබුණා නම් මගේ කියලා දෘෂ්ටියක් තිබුණා නම් මේ මම සහ මගේ කියන දෘෂ්ටියත් තදංග වශයෙන් යටපත් වෙනවා ඉතින් එතන යටපත් කරගන්න නුවණ අවදි කරගන්න නුවණ තමයි අපිට මතු විදර්ශනා ඥානයන් උපකාර කරන්නේ ඊට පස්සේ මොකද වෙන්නේ යෝගාවචරයා නැවත නැවත ඒවා කලා විපස්සනා කරනකොට විදර්ශනා කරද්දී මාර්ගය සහ අමාර්ගය මොකක්ද කියන මග්ගා මග්ග ඥාන දර්ශනය Tamanට වැටහෙනකොට ආලෝකමත් වෙනකොට විසද වෙනකොට අන්න එතනදී අමාර්ගය සම්පූර්ණයෙන්ම දුර වෙලා ගිහිල්ලා නියම මාර්ගයට Taman හිත පතිත වෙනවා ඊළඟට තමයි මේ නාම රූපයෙන් හට ගැනීම විතරක් හට ගැනීම ප්‍රකට වෙන්න උදය දර්ශනය ප්‍රකට වෙන්න අන්න තදංග වශයෙන් උච්ඡේද දෘෂ්ටිය ඒ කියන්නේ මේ ආත්මයෙන් මේක කෙලවර වෙනවා මෙතනින් ආය හට ගැනීමක් නැහැ කියලා උච්ඡේද දෘෂ්ටියක් තිබුණා නම් අන්න ඒ දෘෂ්ටියත් සම්පූර්ණයෙන්ම යටපත් වෙන පටන් ගන්නවා ඊළඟ වය දර්ශන බිඳි යන දර්ශනය දකිනකොට ඒ යෝගාවචරණ සාසුර දෘෂ්ටිය ආත්මේ සදාකාලිකයි කියන යම් දෘෂ්ටියක් තිබුණා නම් ඒ දෘෂ්ටිය පවා තදංග වශයෙන් යටපත් වෙනවා ඊළඟට තමයි දැන් භය ඥානය උද්‍යප්පේ ඥානයත් එක්ක නැත්නම් නාම රූපයන්ගේ හට ගැනීමයි බිඳීමයි හොඳට ප්‍රකට වෙනකොට භය ඥානය ඇති වෙනවා ඒ භය ඥානය ඇති වෙනකොට ඒ භය ඥානයත් එක්ක මේ සියලුම සියලුම භවයන්හි ජීවත් වීමේ බය පංචස්කන්ධ බය බය ඇති වෙනකොට ඒ භය ඥානයත් එක්ක ඒ පංචස්කන්ධයන් පවත්වා ගැනීමට බය වෙනවා අනේ දෘෂ්ටිය යටපත් වෙනවා එතකොට ඒ වගේ ආදීනව දර්ශනයේදී අස්සාදය යටපත් වෙනවා නිබ්බේද අනුපස්සනාවේදී අභිරතේ ඇලීම යටපත් වෙනවා මුංචිත කම්මිතා ඥානයේදී මේවා අත්හරින්න ඕනේ මේවා තියාගත යුතුයි මේ සමග එලී ගලි වාසය කළ යුතුයි කියන දෘෂ්ටියත් මේවා යටපත් වෙනවා ඔය විදිහට උපේක්ඛා ඥාන පහළ වෙනකොට ඒවර ඇලීම ගැටීම කියන මේ දෙකෙන්ම Taman අත මිදෙනවා ඔය විදිහට ක්‍රමක්‍රමයෙන් ඒ අනුලෝම ඥාන ගෝත්‍ර භූ ඥානය දක්වාම අපේ සිත පහළ වෙනකොට ඒ ඥානයන්ගෙන් තමයි ඔය කියන තදංග විමුක්තිය අපට වැටහෙන්නේ ධ්‍යාන සුවෙන් තමයි පංච නීවරණයන් යටපත් කරගත්ත විස්කම්බන විමුක්තිය ඇති වෙන්නේ විමුක්තං වා චිත්තං කියනකොට ඔය තදංග විස්කම්බන විමුක්ති තදංග විස්කම්බන වශයෙන් ඒ ඇතිවෙන විමුක්තිය ඇති කරන සිත් හඳුනාගෙන ඒ සිත් විදර්ශනාවට පත් කිරීම. මේ ලෞකික වශයෙන් විතර කියන්නේ ලෝකෝත්තර සිත්වල අපි අර කතා කරගන්න මේ සමුච්ඡේද විමුක්ති, පටිපස්සාද නිස්සාරණ විමුක්ති ගන්නෙ නෑ. මෙතන විමුක්තං වා චිත්තං කියද්දී. විමුක්ත වූ සිත් කියලා ගන්න බෙන් තදංග වශයෙන් විස්කම්බන වශයෙන් පහළ වෙන සිත්. ඒක තදංග වශයෙන් අපි කතා කරා අර නාම රූප පරිච්ඡේද ඥානෙ අවසානයේ ගෝත්‍ර භූ ඥානෙ දක්වා පිළිවෙලින් ඒ ඥාන වැඩෙන්න ඒ සියලුම දෘෂ්ටි යටපත් වෙන හැටි තදංග වශයෙන් ඊළඟට විමුක්ත චිත්තය හඳුනාගත් අවිමුක්තං වා චිත්තං අවිමුක්ත චිත්ත කියලා කියන්නේ අවිමුක්තං වා චිත්තං අවිමුක්තං චිත්තං පජානාති සිත අවිමුක්ත වූයේ අවිමුක්තයයි නුවණින් දැනගන්න. එතකොට අවිමුක්ත කියලා කියන්නේ තදංග විස්කම්බන කියන ඒ කියන විමුක්ති ධර්මයන්ගෙන් වෙන් වෙලා බැහැර වෙලා කිය. එහෙනම් කෙලෙස් සහිත සිත.
තණ්හා දිට්ඨි මාන සහිත. ඒ වගේම උච්ඡේද දෘෂ්ටි සාසර දෘෂ්ටි ආදී දෘෂ්ටියන්ගෙන් යුක්ත. මම මගේ ආත්මය කියන දෘෂ්ටිංගෙන් යුක්ත. ඒ වගේ අහේතුකවාද අකිරියවාද ආදී මිත්‍යා දෘෂ්ටි අදහසෙන් යුක්ත සිත් පරම්පරාවන් තමයි අවිමුක්ත සිත කියලා කියන්නේ. ඒතකොට ඒවා මොන යම් හෝ අකුසල සිත් පදනම් කරගත්ත සිත් වෙන්න පුළුවන්. ඒතකොට ඒ කියන අවිමුක්ත සිතක් පහළ වුණා නම් ඒක අවිමුක්ත සිතක් කියලා නුවණින් දැනගන්නවා, නුවණින් වටහා ගන්නවා, නුවණින් අවබෝධ කරගෙන වාසය කරනවා. එතකොට එහෙමනම් බලන්න මෙතනදී බුදුරජාණන් වහන්සේ අපට 16 ආකාරයෙන් සිත පෙන්වන්නේ. එතකොට සරාග සිත, විතරාගී සිත, සදෝෂ සිත, විත දෝෂී සිත, සමෝහ සිත, විත මෝහී සිත. ඊළඟට කතා කරා එතන 6යි. වික්කිට සිත, ඊළඟට සංකිට්ඨ සිත, වික්කිට සිත කියලා. ඊළඟට මහග්ගත, අමහග්ගත කියලා. ඊළඟට පැහැදිලි සවුත්තර, අනුත්තර. ඊළඟට පැහැදිලි කරා සමාහිත සවුත්තර, අනුත්තර, සමාහිත, අසමාහිත. ඊළඟට තමයි විමුක්ත, අවිමුක්ත කියලා. ඔය විදිහට අපිට 16 ආකාරයකට මේ චිත්තානුපස්සනාව පෙන්වනවා. එතන හැමනම් මුලින්ම යෝගාවචරයා මේ චිත්තානුපස්සනා භාවනාව වඩන්න කැමති නම් අනිවාර්යෙන් කල යුත්තේ මොකක්ද? මුලින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දුන්න මේ සිත් වර්ග කිරීම ගැන අවබෝධයක් තියෙන්න ඕන. ඒ අවබෝධයක් ඇති කරගත්තට පස්සේ අපි මෙතනදී මේ චිත්ත පරම්පරාව නැත්නම් ඒ චිත්ත සංතතිය විදර්ශනාවට මේ චිත්තානුපස්සනාවට ගන්නේ එක සිතක් අරමුණු කරගෙන නෙමෙයි. දැන් අපේ රාග සිතක්, ද්වේෂ සිතක්, මෝහ සිතක් කියලා ඒ සිත අරමුණු කරගත්තාට නිසි ආකාරයකින් නිවැරදිව අපට ඒ සිත දකින්න බෑ. සිත අපට සමහරක් වෙලාවට Tamanට දැනෙන්න පුළුවන්, වැටහෙන්න පුළුවන්. හැබැයි ඒක විදර්ශනා නුවණින් නිවැරදිව දකින්න නම් අපි මේක චිත්ත වීතියක් ඇසුරෙන් තමයි දකින්න පුරුදු වෙන්නේ. ඒ චිත්ත වීතියක් ඇසුරු කරගෙන ඒ චිත්ත වීතිය පාදක කරගෙන තමයි චිත්ත වීතියත් එක්ක ඒ දොරටු වලින් අරමුණු අරගෙන ඒ අරමුණු කොහොමද සම්බන්ධ වෙන්නේ, ඒ අරමුණත් එක්ක කොහොමද ඒ සිත් පහළ වෙන්නේ, එකිනෙකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියන අවබෝධය අපට ලබාගත යුතුයි. එතකොට එහෙමන මතක තියාගන්න දැන් සිත් වර්ගයට විතර කටපාඩම් කරගත්තද මේ 16 ආකාරයකට සිත බෙදුවා කියලා ඒ සිත් වල අර්ථ විතරක් ඉගෙනගෙන අපි කොච්චර භාවනා මෙනෙහි කරලා භාවනාව වැඩෙන්නේ නැහැ. එහෙමනම් ඔය කියන සිත් වර්ගීකරණයත් පාදක කරගෙන අපි චිත්ත වීති න්‍යායෙන් තමයි ඔය චිත්තානුපස්සනාව වඩන්නට ඕනේ. අපි දන්න චක්කුද්්වාරික වීති, සෝතද්්වාරික වීති, ගහනද්්වාරික වීති, ජීවහද්්වාරික වීති, කායද්්වාරික වීති, මනෝද්්වාරික වීති කියලා චිත්ත වීති වර්ග 6ක් තියෙනවා. එතකොට ඔය කියන චිත්ත වීති 6ට ලැබෙන අරමුණු 6ක් තියෙන ප්‍රධාන වශයෙන්. එතකොට ඒ අරමුණොත් එක්ක පහළ වෙන සිත් පරම්පරාවන් එකිනෙකට වෙනස් බව වැටහි යනකම් අපි ඒ චිත්තානුපස්සනාව වැඩි යුතුයි නාම කර්මස්ථාන සීලසින්. එතකොට අපි මතක තියාගත යුතුයි එහෙමනම් නාම කර්මස්ථානයේදී අපි දැන් අර වේදනා සීලසින් වේදනානුපස්සනාව වඩමින් නාම කර්මස්ථාන හඳුනාගත්තා වගේ චිත්තානුපස්සනාවේදී සිත මූලිකත්වයේ කරලා සිත අසුරු කරගෙන මේ චිත්තානුපස්සනාව අපි වැඩි යුතු වෙනවා. එතකොට එහෙමනම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කර දුන්න නැවත ඉති අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. මෙසේ ආධ්‍යාත්මික තමන්ගේ සිත තමන් හඳුනගෙන ඒ 16 ආකාරයකට බෙද බෙදා වෙන් කරපු මේ සිත නිවැරදිව හඳුනා ගනිමින් මේක සිතක් කියලා තමන් හොඳට මෙනෙහි කරනවා. ඒක සිතක් කියලා දකිනකොට සත්‍යයේ පුද්ගලික ආත්මයක් කියන දෘෂ්ටි ඇති වෙන්නේ නැහැ. එතකොට මෙතන මම මගේ කියන දෘෂ්ටියක් ඇතිවන්නේ නැහැ. හැම වෙලෙම හිත
නිස්සාරණයටම යොමු වෙමින් හැම වෙලේම සිත අත්හැරීමට යොමු වෙමින් සිත මනාව තිබෙන හැටි තමන් තුළ අවබෝධ කරගෙනම ඒ අජ්ජත්තංවා චිත්තේ චිත්තානුපස්සී කියන පියවර අනුගමනය කළ යුතුයි. තමන්ගේ හිත කොහොමද තමන්ට වටහා ගන්න පුළුවන්, තමන්ට තේරුම් ගන්න පුළුවන්, තමන්ට ප්‍රකට කර ගන්න පුළුවන්. හැබැයි තමන්ගේ සිතට සිත තේරුම් ගන්න යම් විදියකටද ඒ විදිහට අපි බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ඒක බාහිර වශයෙන් පුද්ගලයන්ගේ අපි සිත වශයෙන් හඳුනා ගන්නට ඕනේ. එතකොට බාහිර පුද්ගලයන්ගේද සිත හඳුනා ගන්න, සිත පැහැදිලි කර ගන්නට ඉතින් තාමත්ම ලේසි දෙයක් නෙමෙයි, තා අපහසු දෙයක්. හැබැයි හිත යොමු කරගත්තොත් තරමක් දුරකට තමන්ට කරගන්න පුළුවන්. තමන්ගේ හිත යම් ආකාරයකින් තම වටහා ගත්තාද ඒ ආකාරයෙන්ම ඒ බාහිර පුද්ගලයන්ගේද සිත හඳුනාගෙන හිත වටහාගෙන තමන් හොඳට විදර්ශනා කළ යුතුයි. ඒ තමන්ගේ සිත දිහා තමන් බලනකොට ඒ සිත ආස්වාද කරන්නේ නැත්නම්, ඒ වගේම සිතේ ආදීන ප්‍රකට වෙනවා නම්, සිත නිස්සාරණට හුරු වෙනවා නම් අර හැම අවස්ථාවකදීම අපට පහළ වෙන කුසල. ඒක නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මෙන්න සිත කියන එක අපි ආධ්‍යාත්මික බලමින් බාහිර බලමින් හොඳට වටහා ගන්න ඕනේ. ඒ වගේම අජ්ජත් බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ආධ්‍යාත්මික සහ බාහිර වශයෙන් මේ අවස්ථා දෙකේම මේ සිත ගැන අවබෝධයක් ඇති කරගත යුතුයි. එතකොට එහෙමනම් බලන්න තථාගතයන් වහන්සේ චිත්තානුපස්සනාවේදී අපට උගන්වා වදාළ ඔය මාත්‍රිකා අර්ථය මේ පැහැදිලි කරන්නේ. එතකොට එහෙමනම් අපි අපේ ආධ්‍යාත්මික සිත දිහා බලනකොට ඒ චිත්ත පරම්පරාවක් විදිහට ඇති වෙලා හේතුඵල ධමයක් සම්බන්ධ කරගෙන හේතු නිසා තමයි ඒ ප්‍රත්‍යයන් නිසා තමයි මේ අහවල් දේ හටගන්නේ, ඒ ප්‍රත්‍යයන් සහවල් දේ හටගන්නේ කියන ඒ අවබෝධය ඇති වෙනකන් මේ චිත්තානුපස්සන වැඩි යුතුයි. දැන් එතකොට බලන්න ඒ සිතෙන් සිතට එකින් එකට සම්බන්ධතාවයක් තියෙනකොට තමයි මේ සත්‍යයේ පැවැත්ම තියෙන්නේ. ඒක සිතෙන් සිතට සම්බන්ධයක් නැත්තම් මේ සත්‍යයේ පැවැත්මක් නැහැ. එහෙනම් අපි මේ සත්‍යයේ පැවැත්ම කතාව ඒකනේ බුදුරජාණන් දේශනා කළා චිත්තේන නියති ලෝකෝ. මේ ලෝකය සිත නිසා තමයි පමුණවන්නේ එහා පැත්තට. ඒවා චිත්තේන පරිකස්සති ආදී වශයෙන් දේශනා කරා. එතකොට මේ සිතම නිසා තමයි එහෙට මෙහෙට භවයෙන් භවයට ගමන් කරන්නේ. එතකොට භවයෙන් භවයට භවයක් උපද්දවන්නේ. එතකොට අපි එහෙනම් මේ කියන සිත හොඳට තේරුම් වචන වශයෙන් තේරුම් අරගෙන හඳුනාගෙන අර ලෞකික සිත් විතරක්ම ප්‍රභේදගත කරලා ඔය ගැන වැටහීමක් අවබෝධයක් හොඳට ඇති වුණාට පස්සේ අපට පුළුවන් චිත්ත වීති න්‍යාය තුලින් චිත්ත වීති අසුර කරගෙන ඊළඟ දේශනාවට මුල පුරන්න. එතකොට අපි ඊළඟ දේශනාවේදී බලාපොරොත්තු වෙන්නේ චිත්තානුපස්සනාව අපි වඩන හැටි කියලා දෙන්න විතරයි. දැන් මෙතන කියලා දුන්නේ ඒ සිත කියන එක මොකක්ද කියලා බුද්ධ දේශනාවේ තියෙන විදිහට වර්ග කරලා කෙටියෙන් මාතෘකා පද ටික වෙන් කරලා දුන්නා විතරයි. හැබැයි එතනින් එහාට අපි ඊළඟ දේශනාවේදී පැහැදිලි කර දෙනවා මේ චිත්තානුපස්සනාව වැඩි යුත්තේ කෙසේද කියලා. එතකොට එහෙමනම් අපි තේරුම් කරගන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් ශාන්ති මේ ශාන්ති ලක්ෂණ නිවන අවබෝධ කර ගැනීම දක්වා යායුතු පිළිවෙත යායුතු මඟ ඉතා හොඳින් දේශනා කළා, ඉතා හොඳින් ප්‍රකට කළා. එහෙමනම් අපි නාම රූපයන්ගේ අවබෝධයක් වැටහීමක් නැතිව අපි කොච්චර ගැඹුරට විදර්ශනා අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩනවා කිව්වත් ඒ තැන්වල භාවනාවේ වැඩිවීමක් නැහැ, ප්‍රකට වීමක් නැහැ කියන එක Tamanට අවබෝධ වෙන්නට ඕන. එතකොට මූලික වශයෙන් ඒ රූපයත් හඳුනාගෙන නාමයත් හඳුනාගෙන නාම රූප දෙක හඳුනාගත්තට පස්සේ තමයි අපට අනිත්‍ය දුක්ඛ අනාත්මද වඩන්න පුළුවන්.
නැත්නම් ගොඩක් අය ඇස අනිත්‍යයි, ගැටෙන රූපය අනිත්‍යයි, ඒ නිසා උපදින විඥානය අනිත්‍යයි කියලා බොහෝ අය එක එක විදර්ශනා ක්‍රම සජ්ජායනා කරනවා. ඉතින් ඒ සබ් ධර්මයේ සජ්ජායනා කිරීම අකුසලයක් නෙමෙයි කුසලයක්. හැබැයි ඒ උපදින කුසලේ විදර්ශනා කුසලයක් වෙන්නේ නැහැ. ඒක සජ්ජායනා කුසලයක්. එතකොට අපි සජ්ජායනා කුසලයක් නෙමෙයි මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතෙන් බලාපොරොත්තු වෙන්නේ නියම විදර්ශනා කුසලයක්. එහෙනම් නියම විදර්ශනා කුසලයට හිත දැස ගන්නට නම්, හිත පුරුදු කරන්න නම් අපට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා මේ කියන නාම රූප ධර්මයන්ගේ හොඳ අවබෝධයක්, හොඳ වැටහීමක්, ඒ වගේ හොඳ ප්‍රකට වීමක්, ඒ වගේම තමයි තීක්ෂණ නුවණින් දැනගන්න පුළුවන් අවබෝධය තියෙන්න ඕනේ. ඒක නිසා අද දවසේදී අපි චිත්තානුපස්සනාවට අනුව බුදුරජාණන් වහන්සේගේ දේශනාවට මූලික පෙළ දේශනාවට අනුව ඒ සිත හා සම්බන්ධ වෙච්ච අර්ථ විග්‍රහය අපි ශ්‍රවණය කරගත්තා. අපි මතුවට එහෙමනම් ඒ චිත්තානුපස්සනාව වැඩි යුත්තේ මොන ආකාරයටද කියන එක ඒ චිත්ත වීති න්‍යාය සහ ලක්කන රසපච්චුපට්ඨාන පදට්ඨාන ප්‍රභේදය තුලින් ඉගෙන ගනිමු. ඒ තුලින් අපට පුළුවන් කොහොමද මේ විදර්ශනා ඥාන පහළ වෙන්නේ කියන එක වටහා ගන්නට. එහෙමනම් අද දවසේදී අපි චිත්තානුපස්සනාව සම්බන්ධයෙන් දේශනාවට සාවධාන වෙමින් ජනිත කරගත් අප්‍රමාණ කුසල ස්කන්ධයේ පුණ්‍ය සම්භාරය සුපින්වත් ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවක ශ්‍රාවිකාවන් සෑම දෙනාට නිරුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලබන්ට ආශිර්වාද වේවා. ධර්මඥාන භාවනාඥාන ප්‍රතිපත්ති ඥාන මුදුන්පත් කරගන්න ආශිර්වාද වේවා. විශේෂයෙන් මේ සතර සතිපට්ඨාන ධර්මය සතර ඉරියව්වේදීම ප්‍රගුණ කරගන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ඉතා පහසුවෙන් නිවන් මඟ පාරමී පුරාගෙන ප්‍රාර්ථනා කරන බෝධි වලින් අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා අවබෝධ කොට වදාළ පරම චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් දකින්ට ලැබේවා කියලා කරුණාවෙන් මෛත්‍රියෙන් අපි පින් අනුමෝදන් කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරන් රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානුසංස බලයෙන් සියලු දෙනාට ලොවේ ලෝතුරා සුව සැලසේවා. සාදු සාදු සාදු. ස්වාමීන් වහන්සේ අප්‍රමාණ පින් වෙනදා වගේ ඉතාමත්ම අර්ථවත් ධර්ම දේශනාවකට අපිට සමන් දෙන්න පුළුවන්කම ලැබුණා. අද ස්වාමීන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා නව ශ්‍රීලංකෙන් සම්බන්ධ වන ලක්ෂ්මී කුමාරී අභික්‍රම මහත්මියට ගෞරවයෙන් යොමු වෙනවා. අද පුණ්‍යානුමෝදනාව කරන්න එක ඊට පස්ව නැවතත් අපි ස්වාමීන් වහන්සේට යොමු වෙනවා. හොඳයි පිළිවන් කරනයි. තිරුවන් සරණයි ගෞරවනීය පූජනීය දිගන සුගතවංශ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ බොහෝ කාලයක ඉඳලා අපි හැමදෙනා කෙරෙහිම අනුකම්පාවෙන් මේ උතුම් ධර්මයේ ඉතාමත් ගැඹුරින් දේශනා කරනවා. ඒ ඔබ වහන්සේ දේශනා කරන ධර්මය නොයෙකුත් මාධ්‍යයන් ඔස්සේ අපිට අසන්නට ලැබෙනවා. ඉතින් ඔබ වහන්සේ දේශනා කරන වටිනා ධර්ම දේශනාවල් අහලා අපිට වැටහෙන පමණින් අපි ඒවා ජීවිතවලට එකතු කර ගන්නවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මෙම වසරේ අප්‍රේල් මාසයේ ඉඳලා සතිපට්ඨාන සූත්‍ර දේශනාව මේ අයුරින් ඉතාමත් ගැඹුරින් ඉතාමත් පැහැදිලිව විස්තර සහිතව අපිට පහදා දෙනවා. එම දේශනාවල් ඉතාමත් වටිනවා. ඒවෙන් අපිට ලැබුණු ප්‍රයෝජනය කියන්න බැරි තරම් ස්වාමීන් වහන්සේ අපි මේ දේශනාව වලින් බොහෝ දේවල් ඉගෙන ගත්තා. ඒ වගේම ඔබ වහන්සේගේ උතුම් ශාසනික සේවාව අප සියලු දෙනාම ඉතාමත් අගය කොට සැලකනවා. වෙහෙස නොබලා මේ උතුම් බුද්ධ ශාසනය වෙනුවෙන් කැප වෙන ඔබ වහන්සේට අප විසින් මේ තාක්කල් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන්
ඉතාමත් ගෞරවයෙන් নমස්කාර පූර්වක අනුමෝදන් කරනවා. ස්වාමීන් වහන්සේ අනුමෝදන් වේවා. ඒ වගේම ඔබ වහන්සේ දාන සීල භාවනා වශයෙන් අප්‍රමාණ ලෙස මෙතෙක් රැස් කරගත් සීලම කුසල ශක්තියින්ගේ ආනුභාවයෙන් අප විසින් අනුමෝදන් කළ කුසල ශක්තියින්ගේ ආනුභාවයෙන් තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් නිවන් දක්නා තුරුම ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය අත් වේවා. නිවන් දක්නා තෙක්ම ඒ යන ගමනේදී කිසිම බාධාවක් නොවේවා. උතුම් ශාසනික ප්‍රතිපදාවේ පහසුවෙන් ගමන් කොට ඔබ වහන්සේගේ සම්‍යක් ප්‍රාර්ථනා සියල්ලම ඒ ආකාරයෙන් ඉටු කරගන්න හැකි වේවා කියලා ඉතාමත් මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මෙවැනි උතුම් ශාසනික සේවයක් කරන්න ඔබ වහන්සේට ශක්තියක් වූ අපවත් වේවා අති පූජනීය ගෞරවනීය නායනීය අධිගම් ස්වාමීන් වහන්සේ ඇතුළු අනිකුත් පූජනීය මහා සංඝරත්නයටත් ඔබ වහන්සේගේ දෙමාපියන් ඇතුළු සහ ඔබ වහන්සේට සහාය දුන් සීල දෙනාටම මේ පින් එලෙසින්මත් වේවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ අද වැඩ සිටියේ නැතුණත් වෙනදට අපිට උදව් කරන සුගත විහාරී ගෞරවනීය ස්වාමීන් වහන්සේට নমස්කාර පූර්වක පුණ්‍යානුමෝදනා කරනවා. මේ උතුම් පින් බලයෙන් ඒ ස්වාමීන් වහන්සේටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ සමගින් දීර්ඝාෂත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මේ උතුම් දේශනාව පැවැත්වීම සඳහා ආරාධනා කළ තුසිත රාජපක්ෂ මහතා ඇතුළු සියලු දෙනාටත් අප්‍රමාණ පින් සිදු වේවා. ඒ උතුම් පින් බලයෙන් මේ මහතා ඇතුළු හැම දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඒ වගේම තවත් අපිට උදව් කරන මේ චාන්ත රත්නායක මහත්මයාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයත් වේවා. අවසාන වශයෙන් අපි මේ රැස් කරගත් පුණ්‍ය සම්භාරය අපි සියලු දෙනාටම කල් වේවාම සසර දුකින් මිදීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාට තෙරුවන් සරණයි. සුවපත් වේවා. හොඳයි අපි ස්වාමීන් වහන්සේට යොමු වෙමු. අද දවසේදීත් අපි චිත්තානුපස්සනාව සම්බන්ධයෙන් මූලික දේශනාවට සාවධාන වුණා. අපි එතකොට ඊළඟ දවසේ තමයි විදර්ශනා භාවනාව වශයෙන් වඩන ආකාරය ඉගෙන ගන්නෙ. එහෙමනම් මේ රැස් කරගත් අප්‍රමාණ කුසල නිධානය පින්වත් සම්මදනාට මේ ඝෝර කටුක භයංකාර සසර ගමන ගෙවම් කර ගන්නට මේ රැස් කරගත් පිනත් විශාල අඩිතාලමක් පාරමිතාවක් වේවා. ඉතා පහසුවෙන් පාරමී මග මුදුන්පත් වීමෙන් ඒ බුදුරජාණන් වහන්සේලා අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස සැප ප්‍රතිපදාවෙම ගමන් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. ඉතින් විශේෂයෙන් පින්වත් තුසිත රාජපක්ෂ මහත්මයාගේ මඟ පෙන්වීම නිසා අර අඩාල වෙන්න ගිය ඒ ධම්මදුර භාවනා මධ්‍යස්ථානයේ ඉතිරි වැඩ කටයුතු කරගෙන යාම වෙනුවෙන් බොහෝ පිරිසක් මේ වෙනුවෙන් යොමු වෙලා හැකි පමණින් උපකාර කරනවා, දායකත්ව දරනවා. එසේ ඒ දායකත්වයේ දරන සාදු සාදු කියා සිත් පහන් කරගන්න ඒ සුපින්වත් සෑම ඒ වගේම ඒ වෙනුවෙන් සිත යොමු කරවමින් ධෛර්යය ලබා දුන් තුසිත රාජපක්ෂ මහත්මයා ඇතුළු ඒ සෑම දෙනාටත් ඒ බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රයේ වැඩ වාසය කරන සකස් කරන ඒ බුද්ධ මන්දිරයේ ධර්ම මන්දිරයේ සංඝ මන්දිරයේ වෙනුවෙන් දායකත්වයේ දරූ කුසලය හුදෙක් ලෞකික සැප සම්පත් පිණිස නොව ලෝකෝත්තර අධිගමනය දක්වාම පිහිට වේවා කියලා ආශිර්වාද කරනවා. දැන් අපි ගොඩනැගිලි ඉහළ මහලේ දැන් වහලේ උළු සියල්ල සෙවිලි කරලා අවසන්. දැන් කුමේර බැඳීම තමයි කරන්න තිබෙන්නේ. එතකොට දැන් කපරාදු කරන්න උඩ තට්ටු පටන් ගත්තා. ඉතින් ඒ කපරාදුව කෙසේ හෝ අවසන් කරගෙන ඉදිරියේ ඉතුරු වැඩ ටිකත් අපි කරගෙන කොහොම හරි ඒ උඩම තට්ටුවේ තිබෙන ධාතු මන්දිරයත් පුස්තකාලයත් ඒ වගේම පින්වතුන් මේ වගේ අන්තර්ජාලය හරහා ධර්ම දේශනා කරන්න සුදුසු ඒ කුටියක්
දේශනා කුටියක් සකස් වෙනවා. ඒ වෙනුවෙන් උපකාර කරගන්න කුසලය අපි සෑම දිනාට නිවන් අවබෝධයේ පිණසම හේතු වේවා කියලා මෛත්‍රියෙන් ආශිර්වාද කරන වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වුද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සුපත් වේවා සරසීමක් වේවා දීර්ඝායුෂ. සාදු 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 ස්වාමීන් වහන්සේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාති තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු ස්වාමීන් වහන්සේ සුවපත් වේවා නිරෝගී සම්මා. තෙරුවන් සරණයි. හොඳයි අපි නැවතත් හෙට දවසේ සුපුරුදු වේලාවට හම්බ වෙන බලාපොරොත්තු ඇතුවයි අද සමුගන්න. ඊට කලින් යම් වචනයක් සඳහන් කරනවා. ස්වාමීන් වහන්සේ සඳහන් කරපු ඒ ආශ්‍රමයට එහෙමත් නැත්නම් ඒ කටයුතු ගොඩනැගිලි කටයුතු කිරීමට යම් කෙනෙක් තවදුරටත් සහයෝගය දැක්වීමට අවශ්‍ය නම් තුසිත රාජපක්ෂ මහත්මයාව සම්බන්ධ කරගන්න, ඒ සම්බන්ධයෙන් විස්තර ලබා ගන්න. ඒ අනුව අපිට පුළුවන් උදව්වක් අපි කරමු කියලා යෝජනා කරනවා. අතුස්ත මහත්මයා ඔබතුමාට යමු වෙනවා. යමක් කියන්න තියෙනවද? නෑ ජයන්ත මම හොඳයි. මගේ මේ අවස්ථාවේ මේ අලුත් කම්පියුටර් එකේද මගේ account number එක පේන්න දාන්න විදියක් නැහැ. අපි හෙට ඒක පෙන්නමු. අවශ්‍යතාවක් තියෙනවා නම් එතකොට තවත් මම හිතන තව උදල් පොඩි අඩුපාඩුවක් තියෙනවා. මූලික කටයුතු කරගන්න. එතකොට අපි හෙට පුළුවන් මට පුළුවන් පෙන්නන්න. ඒක නැත්තම් අපිට කතා කරොත් එහෙම දෙන්න පුළුවන්. නැත්තම් හෙට මම පෙන්නන්න account number එක කැපකරුගේ ඒ සම්බන්ධ මුදල් බැර කරන්න. හොඳයි තේරුම් ගන්න ජයන්ත මහත්තයා. හොඳයි තේරුවන් සරණයි. නැවත වරක් හෙට සවස ශ්‍රී ලංකා වේලාවෙන් හවස 4ට නැවතත් Zoom තාක්ෂණය හරහා අපි හමු වෙමු. ඒත් හැම දිනකටම තේරුවන් සරණයි.